අයිබෝන් පුතේ සියලුම දූ දරුවන්ට එනම් අපි පටන් ගමු අද සංඛ්‍යා රටා පාඩමේ දෙවැනි කොටස. ඊයේ සතියේ සම්බන්ධ නොවුන දරුවෝ ඉන්නවා. ඉතින් සම්බන්ධ නොවුන දරුවෝ මම හිතන්නේ ඔයගොල්ලන්ට my teachers එකෙන් පුළුවන් අපේ වීඩියෝ එක බලන්න. ඉතින් වීඩියෝ එක බලලා තමයි අද පාඩමට එන්න ඇත්තේ ඒගොල්ලෝ. ඒ වගේම ඔයගොල්ලන්ට පාඩම් දෙකක් මේ මාසෙදී අපි සාකච්ඡා කරනවා. සංඛ්‍යා රටා පාඩම අද ඉවර කරනවා. ඒ වගේම පරිමිතිය පාඩම. ඒ පාඩම් දෙකටම අදාළව නිබන්ධන ලබා දීලා ඇත්තේ 6-7ට ඇවිල්ලා අරගෙන යන්නත් පුළුවන්. දුර පළාත්වල දරුවෝ ඉන්නවනම් ඉන්නවද පුතේ? නෑ නේද? දුර පළාත්වල ඉන්නවද පුතේ? ඉන්නවා සර්. ඉන්න කොහෙද පුතේ? වාතු. වාතු චෙනුඩි ගත්තද ටියුට් එක? ඔව් සර්. හරි. එහෙනම් ගැටලුවක් නෑ. දුර පළාත්වල දරුවෝ ඉන්නවනම් එයාලට පුළුවන් my teachers එකට ගිහිල්ලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න, print out ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙන්න ගන්න හරි පුළුවන්. එතකොට පුතේ ටියුට් එකක් අරගෙන තමයි වැඩේට ලෑස්ති වෙන්න ඕනේ. මොකද පාඩම් දෙකක ප්‍රශ්න දාලා දිනවා. ඊළඟට ඔයගලන්ට තුන්වෙනි පාඩමට අදාළවත් වෙනවා. කියන්න පුතේ දුලක්ෂි. දුලක්ෂි නෙත්සරා කොහෙද? උඩුගම සර්. හරි ඔෆ් කරගන්න පුතේ. හරි අපි කතා කරගෙන යමු. එහෙනම් ඔන්න මතක් කරන්නේ අද පාඩමට එකතු වෙන දරුවෝ ඉන්නවා නම් වීඩියෝ එක බලපු නැති පාඩම ඉවර වුණ ගමන් ආයෙත් බලන්න ගිය සතියේ වීඩියෝ එක හෙට උදේට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන් ආයි. හරි. එහෙනම් අපි කතා කරේ සංඛ්‍යා රටා පාඩම ගැන. අපි සංඛ්‍යා රටා හඳුන්වලා දුන්නා. සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා එදා. ඒ වගේම අපි ඉගෙන ගත්තා සංඛ්‍යා රටා ගොඩනගන්න. පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා තිබුණා. පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා තිබුණා. නේද? අපි සංඛ්‍යා රටා ගොඩනගන්න ඉගෙන ගත්තා. ඒත් එක්කම අපි ඉගෙන ගත්ත පුතේ සංඛ්‍යා රටාවක සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය හොයන්න. හරි. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ හෙව්වා. තවත් සංඛ්‍යා රටා කීපයක පොදු පදේ හෙව්වා. මතක ඇති ඔයගොල්ලන්ට. දැන් ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ උනේ කවුද? 2යි n. මතකයි නේද? අපි කිව්වොත් පුතේ පහේ ගුණාකාර රටාව. පහේ ගුණාකාර රටාවේ පොදු පදේ උනේ කවුද? 10යි. අපි 10 ගුණාකාර රටාව ගත්තොත් පොදු පදේ කවුද? 10යි n. මෙන්න මේ වගේ ගුණාකාර මත ගොඩනැගුණු සංඛ්‍යා රටාවල පොදු පදය හොයන්න විතරක් නෙමෙයි පොදු පදය ඇසුරින් දෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නත් ඉගෙන ගත්තා. මතකයි නේද? හරි. එහෙනම් දැන් අද අපි මුලින්ම ප්‍රශ්නකින් පටන් ගමුද වැඩේ? පටන් ගමු නේද? හොඳයි නේද නේ? හා සර්. පළවෙනි එක 7n පොදු පදය සහිත 7n පොදු පදය සහිත සංඛ්‍යා රටාව ගොඩනගන්න. 7n පොදු පදය සහිත සංඛ්‍යා රටාව ගොඩනගන්න. දෙවෙනි එක දෙවෙනි රෝම ඉලක්කම පොදු පදයේ භාවිතයෙන් රටාවේ සර් පොඩ්ඩක් පොදු පදයේ භාවිතයෙන් රටාවේ 12 වන පදය සොයන්න. 12 වන පදය සොයන්න. සර් අයිබෝන් කියන්න. පළවෙනි එකද පුතේ? පළවෙනි එකේ දුන්නේ 7න් පොදු පදයේ සංඛ්‍යා රටාව ගොඩනගන්න. දැන් අර zoom කියන එක සේව් කරගන්න. දෙවෙනි එකේ තියෙන්නේ පොදු පදයේ භාවිතයෙන් සංඛ්‍යා රටාවේ 12 වන පදය සොයන්න. පොදු පදේ හොයන හැටි ලියන්න ඕනද? පොදු පදේ හොයන ලියන්න ඕනේ. තාම ඒක කියලා දුන්නේ. දැන් පොදු පදේ හොයන්න කියලා නෑනේ පුතේ. පොදු පදේ දීලා තියෙනවනේ මේකේ. 7න් පොදු පදයේ සහිත සංඛ්‍යා රටාව ගොඩනගන්න එච්චරයි. හොඳයි. අපි ගිය සතියේ කරා පොදු පදේ වෙන ගන්නකොත් මතකද? ඔව්. අද පොදු පදේ හොයන්න නෑ. අද පොදු පදයක් දීලා තිනවා. මේ පොදු පදයේ භාවිතයෙන් සංඛ්‍යා රටාව ගොඩනගන්න තමයි මුලින් තියෙන්නේ. දෙවෙනි එකේ කියන්නේ පොදු පදේ භාවිතා කරලා 12 වන පදේ සොයන්න. 12 වන පදේ සොයන්න.
තුන්වෙනි එක පොදු පදයේ භාවිතයෙන් එකසිය පහ වන්නේ රටාවේ කීවැනි පදයේදයි සොයන්න. 105 වන්නේ රටාවේ කීවැනි පදයේදයි සොයන්න. 105 වන්නේ රටාවේ කීවැනි පදයේදයි සොයන්න. ප්‍රශ්න 3යි. තකල උත්තර ලියන්න. මම සාකච්ඡා කරනවා. පොඩ්ඩක් ප්‍රශ්න ටික ආයි කියන්නකෝ. පළවෙනි එක 7න් පොදු පදයේ සහිත සංඛ්‍යා රටාව ගොඩනගන්න. 7න් පොදු පදයේ සහිත සංඛ්‍යා රටාව ගොඩනගන්න. දෙවෙනි එක පොදු පදයේ භාවිතයෙන් රටාවේ 12 වැනි පදය සොයන්න. පොදු පදයේ භාවිතයෙන් රටාවේ 12 වැනි පදය සොයන්න. තුන්වෙනි එක පොදු පදයේ භාවිතයෙන් 105 වන්නේ කීවැනි පදයේදයි සොයන්න. 105 වන්නේ කීවැනි පදයේදයි සොයන්න. ඉවරයි සර්. ඉවරයි. හොඳයිනේ සංදීප. ඉවරයි සර්. දැන් ගොඩක් අය ඉන්න ඉවරයි. දැන් හරි. දැන් බලන්න ගිය සතියේ කරපු දේවල් ඒ කියන්නේ ඔයගොල්ලෝ බලපු නිසා තමයි ඉක්මනට ඉවර කරලා තියෙන්නේ. ඉක්මන් කරන්න පුතේ. හරි. ඔන්න අපි හදමු. දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර නම් කිසිම ගැටලුවක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද උත්තරේ? 14 28 28. එච්චරද ලිව්වේ? එච්චරයිද කරේ ඔයගොල්ලෝ? ඒ ටික ලිව්වා විතරයිද? 33ක් දැම්ම. 33ක් දැම්මා. ඒකත් හරි. පුතේ මෙහෙමයි. හරි. ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. 7න් කියන්නේ 7 ගුණාකාර රටාවනේ. 7 ගුණාකාර රටාව ලියනකොට 7 14 21 28 ලිව්වා 33ක් ලිව්වා. ඒ ඇති. නමුත් 7න් කියලා පොදු පදය දීලා රටාව ගොඩනගන්න කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. දැන් වැරදි නෑ. හොඳේ උත්තරේ හරි හැමෝගෙම විභාගයට ආවොත් මෙන්න මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. කොහොමද හදලා පෙන්නන්නේ? මේ පැත්ත බලන්න. සංඛ්‍යා රටාව ගොඩනගන්නනේ කියන්නේ. පොදු පදය 7යි එන්නේ. පුතේ පද 3ක්වත් හොයලා පෙන්නන්න ඕනේ මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි. පුතේ පළවෙනි පදය හොයලා පෙන්නනවා මුලින්ම. දෙවෙනි පදයත් හොයලා පෙන්නනවා. තුන්වෙනි පදයත් හොයලා පෙන්නනවා. පළවෙනි පදය හොයද්දි එන්නෙනුවට එක ආදේශ කරන්න. දෙවෙනි පදය හොයද්දි එන්නෙනුවට දෙක ආදේශ කරන්න. තුන්වෙනි පදය හොයද්දි එන්නෙනුවට තුන ආදේශ කරන්න. බලන්න. පොදු පදය 7යි එන්නේ. පළවෙනි පදය හොයනකොට 7යි එන්නෙනුවට එක ආදේශ කරාම 71ද? නෑ. තරක් එක 7. ගන්න හරි 7යි. දෙවෙනි පදය හොයද්දි 7යි එන්නේ එන්නෙනුවට දෙක ලියන්න. 7 අරන් 2 17. තුන්වෙනි පදය හොයද්දි 7යි එන්නේ එන්නෙනුවට 3 ලියන්න. 7 අරක් 3 21යි. පද 3ක් කෙවුවා. පුතේ අඩුම ගානේ පද 3ක්වත් ඔය විදියට හොයලා පෙන්නන්න. ඊට පස්සේ යටින් ලියන්න රටාව. 7 14 21 පද 3ක්වත් මෙහෙම හොයලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ 28 35 ඉතින් එච්චර ලියන්න ඕනේ නැහැ. 33ක් තියුවාම දන්නවා. මේක පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටාවක් සීමාවක් කියලා නේ. තව ඉස්සරහට ගොඩනගන්න පුළුවන් 33ක් තියලා නවත්තන්න. දෙවනි රෝම ඉලක්කම. මොකක්ද අහන්නේ? සාධාරණ පද. එහෙම නැත්නම් පොදු පදයේ භාවිතයෙන් රටාවේ 12 වෙනි පදය සොයන්න. පුතේ 12 වෙනි පදය හොයනවා නම් අපි
n වෙනුවට ආදේශ කරන්න ඕනේ කාවද පුතේ? 12. එහෙනම් 7යි එන්නේ බුදු පදය 7ක් 12 කීයද පුතේ? 80. 87. හොඳයි. ඊට පස්සේ තුන්වෙනි එකේ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මොකද්ද? සර් දෙවෙනි උත්තරේ කීයද? මේ යහන්නේ. මොකක්ද අහන්නේ? 105 වන්නේ කීවැනි පදයද? එතකොට මොකක්ද ඔයාලා කරන්නේ? මෙන්න මෙහෙම සමීකරණයක් කියනවා. මොකක්ද සමීකරණය? 7න් සමානයි 105. 105. 7න් පොදු පදයේ තියෙන සංඛ්‍යා රටාවේ n වෙනුවට කාව හරි ලිව්වොත් උත්තරේ 105යිලු. n වෙනුවට කාව ලිව්වොත්ද උත්තරේ 105 එන්නේ. 7න් සමානයි 105. ඔන්න ඔය වගේ සමීකරණයක් ලියන්න. අපි දන්නවනේ පුතේ සමීකරණ විසඳන්න 7 ඉවත් කරගන්න ඕනේ මේ පැත්තෙන් එන්න හොයන්න නම්. කොහොමද 7 ඉවත් කරන්නේ? 7යි ඒකයි මුල ඉඳන් කියන්න පුළුවන්ද? 7න් 105වත් දෙපැත්තම බෙදනවා 7ෙන්. සර් අපි යන පුතේ. ඒකයි මුල ඉඳන් කියලා දෙන්න පුළුවන්ද? මොකද්ද? ඒ ප්‍රශ්නේ ආයි මුල ඉඳන් කියලා දෙන්න පුළුවන්ද? ඉතින් නැද්ද මුලින්ද? නෑ සර්. සංඛ්‍යා රටාව ගොඩනගන්නනේ තියෙන්නේ. 7යි එන්නේ පොදු පදය නේද? 7යි එන්නේ පොදු පදේ. අපි ගිය සතියේ ඉගෙන ගත්තා. අපි කොහොමද දන්නා 7යි එන්නේ පොදු පදේ එන්නේ 7 ගුණාකාර රටාවේ. 7 ගුණාකාර රටාව කියන්නේ 7 14 21 28 මෙන්න මේක රටාව. ඕක තමයි උත්තරේ. නමුත් පොදු පදයක් දීලා සංඛ්‍යා රටාව ගොඩනගන්න කිව්වොත් ඔයා අඩුම තරමේ 1 2 3 පද 3 හොයලා පෙන්නන්න ඕනේ. පොදු පදය 7යි එන්නේ. පළවෙනි පදේ හොයනකොට n වෙනුවට 1 ලියන්න ඕනේ. එතකොට 4ක් 1 7යි. දෙවෙනි පදේ හොයනකොට පොදු පදේ 7යි එන්නේ. n වෙනුවට 2 ලියන්න ඕනේ. 4ක් 2 14යි. තුන්වෙනි පදේ හොයනකොට n වෙනුවට 3 ලියන්න. 4ක් 3 21යි. පද 3ක් හොයලා පෙන්නන්න. 7 14 21. අපි දන්නවනේ එතනින් එහාට මේ 7 ගුණාකාර රටාව කියලා. තව දෙකක් විතර ලියලා 33ක් තියන්න. ඇයි? මේක පද ගණන අපරිමිත වූ රටාවක්. තව ඉස්සරහට ගොඩනගන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ 12 වෙනි පදය අහනවා. 12 වෙනි පදය අහනවා නම් 7යි එන්නේ පොදු පදය. මේකෙන් ඕනම පදයක් හොයන්න පුළුවන්නේ 7 වරක් 12 84යි. එච්චරයි. මෙතන 105 වෙනි පදේ නෙමෙයි යන්නේ. 105 වන්නේ කීවැනි පදයද? 105 වෙන්නේ කීවැනි පදයද? කොහොමද හොයන්නේ? 7යි n සමානයි 105 කියලා සමීකරණයක් කියනවා. ඒ කියන්නේ n වෙනුවට ඒක නැත්නම් 7 කාගෙන් හරි ගුණ කරොත් 105 එනවා. කාගෙන් ගුණ කරොත් 105 වෙන්නේ. 105 වෙන්නේ කීවැනි 7 ගුණාකාරයේද? ඕකනේ ඔය අහන්නේ. 7යි n සමානයි 105 කියලා සමීකරණයක් තියෙනවා. එහෙනම් n හොයන්න දෙපැත්තම 7ෙන් බෙදන්න ඕනේ. අපි දන්න සමීකරණ පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා. 7ට 7 එකයි n ඉතුරු වෙනවා මේ පැත්තේ. 105 බෙදන්න 7ෙන් 10ට 7 එකයි 3ක් ඉතුරුයි 35ට n සමානයි කිය දෙන්නේ 15යි. හැබැයි යටින් ලියන්න ඕනේ. මොකද්ද ලියන්න ඕනේ? 105 මේ රටාවේ වෙනි පදයයි. පදයයි. ලියන්න ඕනේ. හරිනේ. ඉක්මන් කරලා සටහන් කරගන්න බැරි වුණා. ඉක්මන් කරන්න. Thank you sir. හරිද? මම ඊළඟට යනවා ඔත්තේ සංඛ්‍යා රටාවට. ඊට පස්සේ වර්ග සංඛ්‍යා නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා. හරිනේ? ඉක්මන් කරලා මේක ලියා ගන්න. මේ ගිය සතියේ කරපු මාතෘකාවෙන් පොඩි උදාහරණයක් විතරයි කළේ. හොඳේ. හරි සර්. හරි. හරි. අපි ලියමු මාතෘකාව ඔත්තේ සංඛ්‍යා රටාව. ලියන්න. ඔත්තේ සංඛ්‍යා රටාව. හරි පුතේ. අපි රටාව ගොඩනගමු බලන්න. ඔත්තේ සංඛ්‍යා රටාව කියන්නේ මෙන්න මේ. කවුද?
1 3 5 7 9 ටිකක් තියෙනවා. ඔය ඉස්සරහට ගොඩනගන්න පුළුවන් නේ. හරි හැමෝම ලියා ගන්න රටාවක්. ඔත්තේ සංඛ්‍යා රටාවක් ලියන්න මේ. මාත්‍රකාවක් දුන්නද? කියන්න පුතේ. මාත්‍රකාවක් දුන්නද? ඔත්තේ සංඛ්‍යා රටාව. එච්චරයි. අනුමාත්‍රකාව. ඔත්තේ සංඛ්‍යා රටාව කියලා මේ රටාව ලියන්න. හරි. දැන් මෙයක් ගුණාකාරයක් මතනේ ගොඩ නැගිලා තියෙන්නේ. බලන්න කීයෙන් කීයද වැඩි වෙලා තියෙන්නේ. දෙකෙන් දෙක වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මේ දෙකේ ගුණාකාර රටාවද? නෑ. දෙකේ ගුණාකාර රටාව කියන්නේ 2 4 6 8 10 12 එහෙම යන්නේ. මේ ඔත්තේ සංඛ්‍යා රටාව. හැබැයි ඔයාලට පේනවා මෙයක් මේ බලන්නකෝ. පළවෙනි පදේ ඉඳන් දෙවෙනි පදේට යනකොට දෙකක් එකතු වෙලා. දෙවෙනි පදේ ඉඳන් තුන්වෙනි පදේට යන්නේ දෙකක් එකතු වෙලා. නේද? මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ දෙකක් එකතු වෙලා. මෙයා හැබැයි දෙකෙන් බෙදුවොත් එකක් ඉතුරු වෙනවා. ගොඩ නැගිලා තියෙන දෙකේ ගුණාකාරය මත. හැබැයි දෙකේ ගුණාකාර නෙමෙයි මේ. ලියන්නකෝ මෙහෙම. දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වන පරිදි ඔත්තේ සංඛ්‍යා රටාව දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වන පරිදි ඔත්තේ සංඛ්‍යා රටාව ගොඩ නැගී ඇත. වග ඇඳ ගන්නද? සුට්ටක් ඉන්න. ලියන්න මෙහෙම ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. මේකෙත් පොදු පදේ හොයමු ලියන්න. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. මාත්‍රකාවක් නෑ ඔත්තේ සංඛ්‍යා රටාවටම තරුවක් දාලා නිකන් ලියා ගන්න. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. මේක මාතෘකාවක් නෙමෙයි හොඳේ. හරි. දැන් බලන්න ගිය සතියේ ඉඳපුවාට මතක ඇති සංඛ්‍යා රටාවක පොදු පදේ හොයන විදිය මතකයිද? ඔව්. ගිය සතියේ ඉඳපුවා මතකද පුතේ? ඔව් සර්. මම කියනවා නේද හතරේ ගුණා ඔව් සර්. හෙව්වා අපි හයේ ගුණාකාර රටා මතකයි නේද සංඛ්‍යා රටාවල පොදු පදේ හෙව්වා අපි. හරි. ඒ විදිහට අපි හොයමු ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයක්. මෙන්න බලන්න. හොඳට බලා ඉන්න හොඳේ. පළවෙනි පදයේ අගය කීයද 1යි. දෙවෙනි පදයේ අගය කීයද 3යි. තුන්වෙනි පදයේ අගය කීයද 5යි. හතරවෙනි පදයේ අගය කීයද 7යි. ඔන්න මම පද හතරක් හොයලා තියෙන්නේ. බලමු. දැන් ඕගලන්ට වෙන දෙකේ ගුණාකාරයත් එක්ක නේද මේ ඔත්තේ සංඛ්‍යා රටාව යන්නේ. දෙකෙන් දෙකනේ වැඩි වෙන්නේ. නේද? දෙකේ ගුණාකාරයත් එක්ක තමයි යන්නේ. පළවෙනි පදයේ අගය 1යි. මම බලනවා දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙක එකෙන් ගුණ කළා. දෙවරක් එක කීයද පුතේ? දෙක. දෙවරක් එකයි. ඔව් පළවෙනි පදේ අගේ දෙක නෙමෙයි එකයි. ඒ කියන්නේ දෙකට වඩා එකක් මොකද වෙන්නේ? අඩුයි. දෙවෙනි පදේ අගේ 3යිනේ. බලන්න. දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා මම දෙක ගුණ කරනවා. දෙවෙනි පදේ නිසා දෙකේ. දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙකෙන් ගුණ කරනවා. දෙවෙනි පදේ නිසා තමයි දෙකෙන් ගුණ කරන්නේ. දෙවරක් දෙක 4යි. නමුත් දෙවෙනි පදේ 4යිද? නෑ. 4ට වඩා එකක් අඩුයි 3නේ. ඔන්න බලන්න තුන්වෙනි පදේ 5යි. දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙවෙනි පදය තුන්වෙනි පදයේදී 3ෙන් ගුණ කරනවා.
දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙක කියන අගය තුන්වෙනි පදේ නිසා තුනෙන් ගුණ කරනවා. දෙවරක් තුන 6යි. නමුත් මෙතන තියෙන්නේ 6ද? නෑ පහයි. 6ට වඩා එකක් අඩුයි. ඔයගලන්ට පේනවා දෙකේ ගුණාකාරයට වඩා හැමතිස්සෙම එකක් මොකද වෙන්නේ? අඩුයි. මෙන්න හතරවෙනි පදේ අගය 7යි. දෙකේ ගුණාකාරයත් එක්කනේ යන්නේ. ඒක නිසා දෙක ගුණ කරනවා. හතරවෙනි පදේදී 4ෙන්. දෙවරක් 4 8යි. නමුත් 7 නේද හතරවෙනි පදය? 8ට වඩා එකක් අඩුයි. හරි. අපි හිතමු 12 වෙනි පදය කියලා. 12 වෙනි පදය. දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙක ගුණ කරනවා 12යි. දෙවරක් 12 24යි. නමුත් 24ද 12 වෙනි පදය? නෑ 23. අන්න හරි 24ට වඩා එකක් අඩුයි. එහෙනම් හැම තිස්සෙම දෙකේ ගුණාකාරයට වඩා එකක් මොකද වෙන්නේ? අඩුයි. අඩු වෙනවා. එහෙනම් අඩු වෙනවා. එන්වෙනි පදය හොයන්න යනවා. එන්වෙනි පදයට අපි පොදු පදේ කියලා කිව්වේ. ඉතින් මම දන්නේ එන්වෙනි පදයට අගයක්. දෙකේ ගුණාකාරයත් එක්ක යන නිසා දෙක ගුණ කරනවා. එන්වෙනි පදේ හොයන්නේ කාගෙන්ද පුතේ? දෙකයි එන්ගේ. එක n ගෙන් ගුණ වුණාම 2n. 2n කියන්නේ දෙකේ ගුණාකාර රටාවේ පොදු පදේ නේද? ඔව්. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදයත් ඒකම නේද? ඔව්. හැබැයි මේ හැම කෙනෙක්ම දෙකේ ගුණාකාරයට වඩා එකක් මොනවා වුණාද? අඩු වුණා. අඩු. එතනත් මොකද්ද වෙන්නේ? එකක් අඩු වෙනවා. එකක් මොනවා වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕනේ. අඩු මෙන්න මෙයා තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. කවුද? 2n අඩු කිරීම 1. 2n සර්කල් ලියා ගන්න ඕනද? මොකද පුතේ? සර්කල් ලියා ගන්න ඕනද? දැන් ලියන්න. දැන් හදලා වෙන්නවනේ පොදු පදයේ සීම කියලා ලියුවානේ. යටින් ඊතලයක් දාලා ලියන්න මෙහෙම දෙකේ ගුණාකාර නෙමෙයි. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා. හොඳේ? ඊතලයක් දාලා ලියන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. සතරගේ පොදු පදේ 2න් අඩු කිරීම එකද? එකව. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ 2n. මෙයාගේ 2n අඩු කිරීම 1. ඉක්මන් කරලා ලියන්න. හදලා පෙන්නන්න හොඳේ? පදයේ අගය ලැබී ඇති ආකාරය. ඉතින් මොකක් කරගන්න? ඉවරයි. හරි. ඉවරයි නේද? චුට්ටක් ඉන්නවා. ඉවරයි. ඕගලන්ට මම ඔත්තේ සංඛ්‍යා රටාවෙන් කරන්නත් ප්‍රශ්න ටියුට් එකේ දාලා තියෙන්නේ. හොඳේ. ඔත්තේ සංඛ්‍යා රටාව භාවිතයෙන් කරන්න ප්‍රශ්නත් ටියුට් එකේ තියෙනවා. සර් යටින් මොකක් හරි එකක් ලියන්න ඕනේද? මෙතන මොකද්ද මම ලියන්න කිව්වේ? ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. ඊතලෙන් ලියන්න කිව්ව ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. සර් ටියුට් එක කරන්න ඕනද? ලබන සතියේ ඔත්තේ ආවෝ. ඉතින් කරන්න පටන් ගන්න. දැන්
කියන්නේ පාඩම ඉවරනාට පස්සේ ටියුට් එක කරන්න පටන් ගන්න. සර් හරි ඉතලේ දාලා තැන මොකද ලියන්න ඕන? ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. හරි. දැන් අපි ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයෙන් ප්‍රශ්න දෙකක් කතා කරමු. එච්චරයි දෙකයි කරන්නේ. ඊට පස්සේ අපි යනවා සමචතුරස්‍රයම නැත්නම් වර්ග සංඛ්‍යා රටාවට යනවා. ලියන්න මෙහෙම. ප්‍රශ්නයක් ලියන්න. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ භාවිතයෙන් ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ භාවිතයෙන් 17 වෙනි පදයේ සොයමු. 17 වෙනි පදයේ සොයමු. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ භාවිතයෙන් 17 වෙනි පදයේ සොයමු. සවගුවන් ඉන්න ඕන. නෑ. හරි ලේසි. මං කියලා දෙනවා පොඩ්ඩක් ඉන්න. පුතේ මෙහෙමයි. දැන් පොදු පදේ හොයලානේ තියෙන්නේ. පොදු පදේ හොයන්න කිව්වොත් තමයි වගු ඇඳලා ඒ ටික කරන්න ඕනේ. දැන් අපිට කියන්නේ ඒ වගු ඇඳලා ඔයා හොයාගත්ත පොදු පදේ තියෙනවනේ. ඒක භාවිතා කළා 17 වෙනි පදේ සොයන්නලු. අහන්නකො පොඩ්ඩක්. ඔය ප්‍රශ්න විභාගෙදි මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන්. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ භාවිතයෙන් 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව සොයන්න කියලා දෙන්නත් පුළුවන්. 17 වෙනි පදේ හොයන්න කිව්වා 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්න කිව්වා දෙකම එකයි. මතක තියාගන්න. 17 වෙනි පදේ හොයන්න කිව්වත් 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව හොයන්න කිව්වත් දෙකම එකයි. දැන් බලන්න මේ පැත්ත. ඔන්න 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව නැත්නම් 17 වෙනි පදේ හොයන්න කියන්නේ බලයින කොහොමද හොයන්නේ? එන්නනුවට ආදේශ කරන්න ඕනේ කීයද අපි? 17. 17 වෙනි පදේ හොයන්න කිව්වොත් එන්නනුවට ආදේශ කරන්න ඕනේ 17. 25 වෙනි පදේ හොයන්න කිව්වොත් එන්නනුවට 25. 32 වෙනි පදේ කිව්වොත් එන්නනුවට 32. 17 වෙනි පදේනේ හොයන්නේ. එන්නනුවට 17 ආදේශ කරන්න. පුතේ පොදු පදේ භාවිතයෙන් හොයන්න කියන්නේ මොකද්ද? පොදු පදය 2න් අඩු දැන් එන්නනුවට 17 ලියන්න ඕනේ. අපි දන්නවා 2න් කියන්නේ එක ගුණ කිරීමෙන් එන්නනුවට 17 ලිව්වහම දෙවරක් 17 අඩු කිරීම එක. ඉතින් දෙවරක් 17 34යි 34න් අඩු කළා එකක් කීයද? නම් ඔත්තේ සංඛ්‍යා රටාවේ 17 වෙනි පදය. එහෙම නැත්නම් 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කවුද? 33යි. ඊට සංඛ්‍යා රටාවේ නම් 34යි. එතකොට 2න් ඍණ එකක් නෑනේ 2න් විතරයි ඊට සංඛ්‍යා රටාවේ. හරි? ඉක්මන් කරන්න. හරි සර්. එවන අපි පළවෙනි ප්‍රශ්නේ කරා දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔබනටත් දෙකක් කරන්න දීලා තමයි මම යන්නේ. හොඳේ ඊළඟ කොටස. හරි. යන දෙවෙනි ප්‍රශ්නය. ඊට පොදු පදයේ භාවිතයෙන් ඉහත පොදු පදයේ භාවිතයෙන් 53 වන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ කීවැනි පදයේදයි සොයන්න. 53 වන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ කීවැනි පදයේදයි සොයන්න. ඔය ප්‍රශ්නෙම පුතේ මෙහෙම දෙන්න පුළුවන්. ඊට පොදු පදයේ භාවිතයෙන් 53 වන්නේ කීවැනි ඔත්තේ සංඛ්‍යාවදයි සොයන්න කියලා දෙන්නත් පුළුවන්. කීවැනි පදයේදයි සොයන්න කියලා දෙන්නත් පුළුවන්. කීවැනි ඔත්තේ සංඛ්‍යාවදයි සොයන්න කියලා දෙන්නත් පුළුවන්. ඔන්න අපි හොයමු. දැන් අහන්නේ 53 වැනි පදේ නෙමෙයි අහන්නේ. 53 වෙන්නේ කීවැනි ඔත්තේ සංඛ්‍යාවද? එහෙම නැත්නම් කීවැනි පදයේද? ඔන්න පැහැදිලි කරගන්න. හොඳට අහන් ඉන්න. දැන් 53 එන්නේ n වෙනුවට කීය ලිව්වොත් ඕකනේ අහන්නේ 2න් ඍණ 1නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය මෙන්න මේ පොදු පදයේ
n වෙනුවට කීය ලිව්වොත්ද උත්තරේ විදියට 53 එන්නේ. ඒකනේ අහන්නේ. අර කලින් වගේ සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. කොහොමද සමීකරණය ගොඩනගන්නේ? 2n ඍණ 1 සමානයි 53. 2n ඍණ 1 සමානයි 53. කියන්නේ ඔත්තේ සංඛ්‍යා රටා බුදුපදේ මේකනේ. n වෙනුවට කාව හරි ලියලා එයාව දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරොත් 53 එනවා. එන්නේ n වෙනුවට කාව ලියුවොත්ද? ඒක තමයි හොයන්න ඕනේ. ඒකට තමයි සමීකරණයක් ලියාගත්තේ. සමීකරණයක් කියලා අපි දන්න දෙපැත්ත සමානයි නෙමෙයි. දැන් අපි හොයනවා n වෙනුවට කාවත් දාන්න ඕනේ. කොහොමද හොයන්නේ? අපි දන්න සමීකරණයක් විසඳන හැටි. දැන් මේකේ n හොයන්න නම් n සමානයි කීයද කියලා හොයන්න නම් දෙන්නෙක් ඉන්නව අයින් කරන්න. කවුද අයින් කරන්න ඉන්න දෙන්න? එක්කෙනෙක් ඍණ 1. අනිත් එක්කෙනා ගුණ කිරීම 2. කාවද මුලින් අයින් කරන්නේ? ඍණ 1ව. කොහොමද ඍණ 1 ඉවත් කරන්නේ? ධන 1කින්. මේ පැත්තට ධන 1 නම් සමීකරණය හා පැත්තට මොකද්ද කරන්නේ? ධන 1. ධන 1. නම් 2n ඍණ 1 ඉවත් කරනවා ධන 1. 53ට ධන 1. ඍණ 1ට ධන 1 කැපේ යනවා. නැත්නම් ඍණ 1 ධන 1යි බිඳුවයි. ඉතුරු වෙනවා 2යි. 53ට එකක් එකතු කරන්න කීයද පුතේ? 54යි. 54යි. දැන් දෙකෙන් ඉවත් කරන්නේ. ඒ කොහොමද? 2යි එනවා 54. දෙපැත්තම බෙදනවා කාගෙන්ද පුතේ? දෙකෙන්. දෙපැත්තම දෙකෙන් බෙදනවා. කොහමද බෙදන්නේ? දන්න දෙකට දෙකේව එකයිනේ. එයින් ඉතුරු වෙනවා 54 දෙකෙන් බෙදන්න 5ට දෙකේව දෙකයි 27යි. 27යි. එහෙනම් යටින් ලියන්න ඕනේ. 53 වන්නේ 27 වැනි පදයයි. එහෙම නැත්නම් 27 වෙනි ඔත්තේ සංඛ්‍යාවයි. හරි? ඉක්මන් කරන්න. ලියගන්න. හරි. දැන් ඔයාලා හදන්න නම් දෙක. ලියන්න පළවෙනි එක. ඊට පොදු පදයේ භාවිතයෙන් ඉහත පොදු පදයේ භාවිතයෙන් 24 වැනි ඔත්තේ සංඛ්‍යාව සොයන්න. විසි හතර වැනි ඔත්තේ සංඛ්‍යාව සොයන්න. ඊළඟ ප්‍රශ්නය ඉහත පොදු පදයේ භාවිතයෙන් ඉහත පොදු පදයේ භාවිතයෙන් 75 වන්නේ 75 වන්නේ කී වැනි ඔත්තේ සංඛ්‍යාවදයි සොයන්න. 75 වන්නේ කී වැනි ඔත්තේ සංඛ්‍යාවදයි සොයන්න. හරි ඉක්මන් කරන්න බලන්න. මේ වගේ හදලා නිකම් උත්තරේ දාලා හරියන්නේ නැහැ. ඉවරයි. ඉවරයි හොඳයිනේ. Kok tadi ka ළඟ වෙනවද බලන්න. ගයාන් ගිනිද වෙන්නේ.
හරි දැන් සමහර දරුවන්ට පේනවා සිග්නල් එහෙම අඩු දරුවෝ ඉන්න හොඳේ. අර කතා කරනකොට කැඩි කැඩි ඇහෙන්නේ ඒ දරුවන්ගේ තමයි. දැන් යාළුවට එහෙම පුළුවන්. හෙට උදේට මම මේ පාඩම my teachers එකේ අප්ලෝඩ් කරනවා. එතකොට පුළුවන් ඒගොල්ලන්ට ගිහිල්ලා වීඩියෝ එක බලන්න ආයෙත් හොඳේ. හරි පුතේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඔව් ඊයද පොදුපදයේ භාවිතයෙන් කීවෙනි ඔත්තේ සංඛ්‍යාව දහන්නේ 24 වැනි ඔත්තේ සංඛ්‍යාව. එහෙම නැත්නම් 24 වැනි පදය. ඔය දෙවිදියටම කියන්න පුළුවන්. එහෙනම් අපි n වෙනුවට 24 ආදේශ කරන්න ඕනේ. මොකද්ද ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය? 2n අඩු කිරීම 1. n වෙනුවට 24 ආදේශ කරාම දෙවරක් 24 අඩු කිරීම 1. උදේ අපි දන්නවා දෙවරක් 24 කියද 48යි 48න් එකක් අඩු කරාම 47යි. හරිද? දෙවැනි එකේ මොකක්ද දාන්නේ? අහන්නේ 75 නේද? 75 වන ඔත්තේ සංඛ්‍යාව නෙමෙයි. 75 වන්නේ කීවැනි ඔත්තේ සංඛ්‍යාවද? ඒ කියන්නේ 2n ඍණ 1 කියන පොදු පදයේ n වෙනුවට කිසියම් කෙනෙක් ආදේශ කරොත් එයාව දෙකෙන් ගුණ කරලා එකක් අඩු කළාම උත්තරේ සමාන වෙනවලු 75ට. එහෙම වෙන්නේ n වෙනුවට කවුරු ලිව්වොත්ද? අන්න ඒක තමයි හොයන්න ඕනේ. ඒ කියන්නේ 75 වෙන්නේ කීවැනි පදයේද නැත්නම් කීවැනි ඔත්තේ සංඛ්‍යාවද කියන එක හොයන්න ඕනේ. සමීකරණය විසඳන්න 2n ඍණ 1කට ධන 1ක් 75ට ධන 1ක් ඍණ 1කට ධන 1 ඇතුළේ යන බිඳුවයි කියලා 2n සමානයි 75යි 1යි 76යි n හොයන්න 2n 76වත් දෙපැත්තම බෙදන දෙකෙන් දෙකට දෙකේ වයි 1යි n ඉතුරු වෙනවා 76 දෙකෙන් බෙදන්න 7ට දෙකේව 3යි එකක් ඉතුරුයි 16ට 8යි n සමානයි 38යි යටින් ලියන්න ඕනේ 75 වන්නේ 38 වැනි ඔත්තේ සංඛ්‍යාවයි එච්චර හරිනේ හරි පුතේ දැන් එහෙනම් අපි ගිය සතියේ කතා කරා ගුණාකාර මත ගොඩනැගී ඇති සංඛ්‍යා රටා ඒත් එක්කම අද ඔත්තේ සංඛ්‍යා රටාව කතා කරා එයා ගොඩනැගිලා තියෙන ගුණාකාරයක් මත ඒ දෙකේ ගුණාකාරය මත හැබැයි මේ දෙකේ ගුණාකාර රටාව නෙමෙයි දෙකේ ගුණාකාර කියන්නේ 2 4 6ට එයාගේ පොදු පදය 2n මේ ඔත්තේ සංඛ්‍යා රටාව හැමතිස්සෙම දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා දෙකේ ගුණාකාරයට වඩා එකක් අඩුවෙන් යන්නේ ඒක නිසා එයාගේ පොදු පදය උනේ 2n අඩු කිරීම 1 හරිනේ එහෙනම් අලුත් මාතෘකාව ලියමු පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ඕකටම කියනවා වර්ග සංඛ්‍යා රටාව කියලා. වර්ග සංඛ්‍යා කියන්නේ ඕකටම තමයි එකක් ලියා ගන්න වරහණක වර්ග සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා කියලාත් කියනවා වර්ග සංඛ්‍යා කියලාත් කියනවා. ඔයගොල්ලෝ පොඩි කාලේ ශිෂ්‍යත්ව පන්තියේදී ඉගෙන ගන්නේ හතරස් සංඛ්‍යා කියලා. ඔකට ඔය ඔක්කොම කියනවාද? ඒක ලියන්න ඕනේ නෑ. ඒක චුට්ටි කාලේ ඉගෙන ගත්තේ හතරස් සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා වර්ග සංඛ්‍යා හරි බලමු මොකද්ද මේ සමචතුරස්‍ර සංඛ්‍යා හැම නැත්නම් වර්ග සංඛ්‍යා කියන්නේ හතරස් සංඛ්‍යා මොනවද පුතේ ඔයා මොකක් හරි අයිතමයක් අරගෙන අයිතමයක් කිව්වේ අයිතම් එකක් මොකක් හරි බොත්තමක් පබළුවක් ඒ වගේ අයිතම මගින් බොත්තමක් නම් අපි බොත්තම් කීපයක් අරගෙන ඔයාට රටාවක් හදන්න පුළුවන් නම් සමචතුරස්‍ර හැඩය ලැබෙන විදියට ඔයා හදනවා ඔයා ගොඩනගනවා රටාවක් සමචතුරස්‍ර හැඩය ලැබෙන විදියට. දැන් අපි හිතමු මෙන්න මෙහෙම. මට පුළුවන් ද බොත්තම් දෙකකින් සමචතුරස්‍ර හැඩයක් ගන්න බෑ නේද? ත්‍රිකෝණාශ්‍ර හැඩයක් නෙන්නේ. මට පුළුවන් ද බොත්තම් තුනකින් පබළු තුනකින් ගන්න බෑනේ ත්‍රිකෝණාශ්‍රයක් නෙන්නේ මෙහෙම දිවුවොත්. ඒක අමුතුම හැඩයක් නෙන්නේ. බෑනේ නේද? මට පුළුවන් ද පබළු 8කින් සමචතුරස්‍ර හැඩයක් ගන්න 1 2 3 4 5යි 6යි 7යි 8යි 8කින් බෑනේ එහෙනම් 2 3 8 මේ එකක්වත් සමචතුරස්‍ර සංඛ්‍යා නෙමෙයි හතරස් සංඛ්‍යා නෙමෙයි එහෙනම් මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද හතරස් සංඛ්‍යා කියන්නේ මොනවද මේ වර්ග සංඛ්‍යා කියන්නේ බලන්න ඔන්න මම හදනවා බලන්න
සමචතුරස්‍ර සංඛ්‍යාව. හරි? පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. මේ බලන්න. මම ගන්නවා එක පබළුවක්. නැත්නම් එක බොත්තමක්. බලන්න යාව ලස්සනට සමචතුරස්‍රයක් අතර ඉර කරන්න පුළුවන් නේද? එහෙනම් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද පුතේ? 1. ඔන්න මම හදනවා දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව. පුතේ පබළු දෙකක් එහෙම නැත්නම් බොත්තම් දෙකක් පුළුවන් ද වෙන ඉර කරන්න? බෑ. තුනකුත් බෑ. හැබැයි හතරක්. එහෙනම් දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව කවුද පුතේ? කවුද? 4. ඔන්න මම ගොඩනගනවා පුතේ තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඔයාලා හිතන්නේ කීයද? 8ද 6ද? කවුද? මට එක්කෙනෙක් කියන මයික් එක ඔන් කරන්න. 9. 9. 9. 6වත් 8වත් නෙමෙයිද? ඔව් පුතේ. 6 8 නෙමෙයි. 9. බලන්න. 1 2 3 4 5 6 6 බෑනේ සමචතුරස්‍රයක ඉඳ කරන්න. 7 කොහොමද බෑ 8ක් බෑ. ඔන්න 9ක් ඇන්දොත් 9 ගානට පුළුවන් සමචතුරස්‍රයක ඉඳ. බලන්න. එහෙනම් තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව තමයි 9. අපි බලමු හතරවන සමචතුරස්‍ර සංඛ්‍යාවත් කොහොමද? 16 ඔයාලා කියන බලන්න. 16. එකයි හොඳයි වර්ග ඕ 1 2 3 4යි 1 2 3 4යි ඊයෙන්නේ පුතේ 16 පුතේ ලියනකොට මේ එක බෝලයක් එක අයිටමයක් එක කොටුවක් ඇතුලේ ඉන්න ලියන්න. එතකොට ලස්සනයි. හරි. දැන් ඔයාලට පැහැදිලි. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගොඩනගද්දී පේලිත් 1යි තීරුත් 1යි දෙවෙනි එකේදී පේලිත් 2යි තීරුත් 2යි තුන්වෙනි එකේදී පේලිත් 3යි තීරුත් 3යි හතරවෙනි එකේදී පේලිත් 4යි තීරුත් 4යි එහෙනම් පස්වෙනි එකේ පේලිත් 5යි තීරුත් 5යි කවුද පුතේ සංඛ්‍යාව? කවුද? 25. හයවෙනි එකේදී පේලිත් 6යි තීරුත් 6යි කවුද සංඛ්‍යාව? 6. හොඳයි හැමෝම උත්තර දෙනවා. දැන් එහෙනම් ඇති. දැන් දන්න වැඩේ. දැන් අපි පොඩ්ඩක් බලමු ඇයි මෙයාට වර්ග සංඛ්‍යා රටාව කියන්නේ කියලා. බලන්නකෝ. මේ පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1යිනේ. එයාව හැදුනේ පේලිත් 1යි තීරුත් 1යි. එක්වරක් එකකින්. එක්වරක් එක. දෙවෙනි එක්කෙනා 4යිනේ. එයාව හැදුනේ පේලිත් 2යි තීරුත් 2යි දෙවරක් දෙකෙන්. තුන්වෙනි එක්කෙනා 9යිනේ. එයාව හැදුනේ පේලිත් 3යි තීරුත් 3යි නිසා තුන්වරක් 3ෙන්. හතරවෙනියා 16යිනේ. එයාව හැදුනේ පේලිත් 4යි තීරුත් 4යි නිසා හතරවරක් 4ෙන්. අපි 6ේදී 7ේදී පන්ති දෙකේදීම ඉගෙන ගන්නවා පුතේ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවට කියන්නේ වර්ග කරනවා කියලා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවට අපි කියන්නේ වර්ග කරනවා කියලා. එහෙනම් මට කියන්න 5 වර්ග කළාම උත්තරේ කීයද පුතේ? 25. නෑ පස්සර 25. 8 වර්ග කළාම උත්තරේ කීයද? 49. 49. වර්ග කරා 49 කවුද? 4. 10 වර්ග කළාම කීයද? 100 ඊයයි 12 වර්ග කළාම කීයද? 44යි. 144යි. හොඳයිනේ පුතේ. අපි වර්ගය ලියන්නේ කොහොමද? දෙක වර්ග කරනවා කියන්නේ දෙවරක් දෙකනේ. අපි මේක ලියන්නේ කොහොමද? මතක ඇති. දෙකේ ඉලක්කම ලියලා උඩින් ලියනවා. ඒක තව දෙකේ ඉලක්ක. එකේ දෙවැනි බලය කියලා අපි ඔකට කියන්නේ. ඒ දෙවැනි බලයටම තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? වර්ගය කියලා. පහ වර්ග කරනවා කියන්නේ පුතේ පහ පහෙන්ම ගුණ කරනවානේ 5 5. අපි කොහොමද ඔක ලියන්නේ? 5 ලියලා පොඩි අදින මොනවද? 2. 1 පහේ දෙවැනි බලය. පහේ දෙවැනි බලය කියන්නේ 5 2 නෙමෙයි හොඳේ. 5 පහේ ඉලක්කම් 2. පහ පහෙන්ම ගුණ වෙනවා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවම ගුණ කරනවට තමයි වර්ග කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි අර ගොල්ලෝ ඉස්සරහින් ලියාගෙන යන තවත් පේලියක්. එක වර්ග කරනවා. එකේ දෙවෙනි බලය. දෙකේ වර්ගය. දෙකේ දෙවෙනි බලය. තුනේ වර්ගය.
හතරේ වර්ගය. එහෙනම් ඔයා දන්නවා පුතේ පස්වෙනි වර්ග සංඛ්‍යාව කීයද? 5 වර්ගය. කොහමද හැදෙන්නේ? 5 අරක් 5. 5. ඒ කියන්නේ 5 දෙවෙනි බලය. එහෙම නැත්නම් 5 වර්ගය. ඒක නිසා තමයි අපි මෙයාට කියන්නේ වර්ග සංඛ්‍යා රටාව කියලා. වර්ග සංඛ්‍යා රටාව කියලා කියන්නේ ඒකයි. තේරුණා නේද? පුතේ 8 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ 64. ඒ කියන්නේ 8 වර්ගය 8 වරක් 8. තවත් ඉදිරියට ගියොත් 8 දෙවෙනි බලය. පැහැදිලි නේද? 8 වර්ගය කියන්නේ 8 දෙවෙනි බලයට නිසා අපි යාට කියන වර්ග 8 වෙනි වර්ග සංඛ්‍යාව කියලා. හරි. දැන් ඕගොල්ලෝ මොකක්ද අන්තිමට ලියාගත්තේ? මොකද ලිව්වේ නැහැ නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියලා විතරනේ ලිව්වේ. යටින් ලියන්න මෙහෙම. කිසියම් අයිතමයක් ගෙන අයිතමයක් හොඳේ. අයිතමයක් කිසියම් අයිතමයක් ගෙන එවැනි එක සමාන අයිතම සමචතුරස්‍ර හැඩය ලැබෙනසේ එවැනි එක සමාන අයිතම සමචතුරස්‍ර හැඩය ලැබෙනසේ පිළියෙල කිරීමෙන් සමචතුරස්‍ර හැඩය ලැබෙනසේ පිළියෙල කිරීමෙන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ලැබේ. හරි. ලස්සන්ට එක කොටු එක බෝලේ අඳින්න ඕනේ. ඉක්මන් කරලා ලියන්න බලන්න මේක. මේ විදිහට ඔයගොල්ලෝ 5 6 වෙනකන් ගොඩනගන්න. 6ක් විතර ගොඩනගන්නේ ඇති. මම 4ක් ගොඩනගලා තිනවා. කමන්නේ. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. එතකොට පස්ස මෙතන තීරුත් 5යි පේලිත් 5යි 25යි සංඛ්‍යාව 5 අරක් 5. ඒ කියන්නේ 5 දෙවෙනි බලය. 6 වෙනි එකත් ඒ වගේ. පේලිත් 6යි තීරුත් 6යි සංඛ්‍යාව 36 6 වරක් 6 කියන්නේ 6 දෙවෙනි බලය. එතෙන්ට වෙනකන් ලියන්න. ඉක්මන් කරන්න. මේක අඳින්න ලස්සනට. හොඳ ඉක්මන් කරන්න. එක කොටු එක බෝලෙන් අදින්න නැත්නම් කැත වෙනවා අනිවාර්යයෙන්ම. හොඳේ. හයක් හොයන්න.
ඉවරද පුතේ? ඉවරයි. ඉවරයි. මම කරන්න අනිත් පැයත් හොඳේ. හරි සර්. හරි සර්. හරි. එහෙනම් බලන්න. දැන් ඔන්න ඔයගොල්ලෝ හොයලා තින්නේ පස්වන සමචතුරස්‍ර සංඛ්‍යාව පේරි පහක් නැත දිරු පහක් නැත 25යි පස්සරක් පහ 25ම ලියලානේ තියෙන්නේ. කියන්නේ දැන් මම පොදු පදයක් හොයන්න යනවා මේ රටාවට. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවටත් පොදු පදයක් හොයන්න යනවා. මම ලියනවා n වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව. n ඇසුරින් n වැනි පදය සඳහා ලියන ප්‍රකාශනයටනේ පොදු පදය කියලා කියන්නේ. අපි ගිය සති ඉගෙන ගත්තනේ. n ඇසුරින් n වැනි පදය සඳහා ලියන ප්‍රකාශනයට තමයි පොදු පදය කියන්නේ. එහෙනම් n වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව නැත්නම් n වැනි පදය හොයන්න මන් දන්නේ අඳින්න දන්නේ. පේලිත් n ගාණක් ඕනේ, තීරුත් n ගාණක් ඕනේ. ඉතින් දන්නේ n කියන්නේ කීයටද කියලා. ඊතරයක් දාන්නකො. අගේ දන්නේ නැහැ. n කියන්නේ කීයටද කියලා දන්නේ නැහැ නේ ඉතින්. හැබැයි මෙහෙම එකක් ගන්න. n වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හොයද්දී n ගුණ කරන්න ඕනේ. කාගෙන්ද? n ගෙම්ම. මයික් ඔන් කරන්න එපා පුතේ. ප්‍රශ්නයක් අහනවා නම් විතරක් ඔන් කරන්න. නැත්නම් අනිත් අයට කරදරයක්. හොඳේ. n වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හොයද්දී දැන් මට අඳින්න දන්නේ නැහැ, රූපයක් අඳින්න දන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ නේ කීයද කියලා. අගය දන්නෙත් නැහැ. හැබැයි මම දන්නවා හොයන ක්‍රමය. මොකක්ද කරන්න ඕනේ? n ගුණ කරන්න ඕනේ n ගෙම්ම. n ගෙම්ම ගුණ කරාම එන්නේ n ගේ දෙවෙනි බලය. n ගේ දෙවෙනි බලය. දැන් 4 4ෙන්ම ගුණ කරන එක 4 දෙවෙනි බලය නම් 2 2ෙන්ම ගුණ කරන එක 2 දෙවෙනි බලය නම් 1 1ෙන්ම ගුණ කරන එක 1 දෙවෙනි බලය නම් එතකොට ඒක අඳින්න බෑනේ. අනිත් බෑ ඉතින්. මෙහෙමනේ. අපි හිතමු පස්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා. එතකොට n කියන්නේ 5ට. 6 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් n කියන්නේ 6ට. මේ පොදු පදයනේ. ඉතින් මේකට මට එකක් අඳින්න බෑ. හැබැයි මම දන්නවා පොදු පදේ. දැන් පොදු පදේ අපි n කියලා ගන්න අගයක් දන්නේ නැහනේ. විචල්යක්නේ. n වෙනුවට ඕන අගයක් දාන්න පුළුවන්. 8 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් n කියන්නේ 8ට. ඒකට මට මෙතෙන් දෙකක් අඳින්න බෑ. එහෙනම් මේක තමයි සාධාරණ පදය. මට ලියන්න පුළුවන් n වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව n වර්ගය කියලා ලියුවානේ. මම යටින් ලියනවා n වර්ගය. මේක තමයි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය. එහෙම නැත්නම් සාධාරණ පදය. හරි සර්. නේද? ඒක ලියාගන්න යටින් ඕගොල්ලෝ. n වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා ලියන්න අඳින්න බෑනේ රූපයක්. ධම්මයිතලයක් n ගුණ කිරීම n. ඒ කියන්නේ n ගේ දෙවෙනි බලය යටින් කොටු කරලා ලියා ගන්න ලස්සනට. n ගේ දෙවෙනි බලය තමයි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය. හරි සර්. පොඩි ප්‍රශ්නකුත් ලියමු යටින්. ලියන පොදු පදයේ භාවිතයෙන් නවවැනි සමචතුරස්‍ර සංඛ්‍යාව සොයමු. නවවැනි. පොදු පදයේ භාවිතයෙන් නවවැනි සමචතුරස්‍ර සංඛ්‍යාව සොයමු. පොදු පදයේ භාවිතයෙන් නවවැනි සමචතුරස්‍ර සංඛ්‍යාව සොයමු.
හරි ලේසි. මේ පැත්ත බලන්න. 9 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව සොයනවා නම් n සමානයි 9. n වෙනුවට ආදේශ කරන්න ඕනේ අපි 9. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදුපදයෙන් හොයන්න කියන්නේ. පොදුපදය තමයි n ගේ දෙවෙනි බලය. n වර්ගය. 9 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් n වෙනුවට 9 ආදේශ කරනවා. එතකොට 9 දෙවෙනි බලය. අපි දන්නවා 9 දෙවෙනි බලය කියන්නේ 9 වරක් 9. කීයද පුතේ? 81. එහෙනම් 9 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 81යි. මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. ඉක්මන් කරන්න. හරි. පුතේ ඔන්න අහන්න. දැන් මෙහෙම එකක්. මම මෙහෙම හුවොත් 81 වන්නේ කී වැඩි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 9 වෙනි සමචතුරස්‍ර 9 වෙනි. 25 වන්නේ කී වැඩි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 5 වෙනි. 10 වෙනි right. පුතේ 64 වන්නේ කී වැඩි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 8 වෙනි 8 වෙනි 30 වන්නේ කී වැඩි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 30 වන්නේ කී වැඩි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 10 වෙනි 10 වෙනි. දැන් ඔයගොල්ලෝ අහයි කොහොමද ඔක හොයන ක්‍රමය? අර කලින් වගේ සමීකරණයක් ලියාගෙනද හොයන්නේ? දන්නේ නැහැනේ හොයන ක්‍රමය. වෙන ක්‍රමය දන්නේ නැහැ නේද? හරි පුතේ. දන්නේ නැහැ ඔයගොල්ලෝ තාම. ඒ දන්නාද? දැන් අපි දන්නවා 81 හැදුනේ 9 9න් ගුණ වෙලානේ. ඒක නිසානේ ඔයගොල්ලෝ කිව්වේ 81 වෙන්නේ 9 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා. අපි ඕකට කියනවා වර්ගමූලය කියලා. වර්ගමූලය. තාම ඕගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්නේ 8 වෙනි පාඩමේදී මට මතක විදිහට 8 වෙනි පාඩම තමයි වර්ගමූලයේ පාඩම ඕගොල්ලන්ට. 8 හෝ 9. පෙරලා බලන්න පුතේ. පුතේ අපි ඒකට කියන්නේ වර්ගමූලය. වර්ග සංඛ්‍යාවක් දුන්නාම ඒ වර්ග සංඛ්‍යාව හදන්න වර්ග කරපු එක්කෙනා හොයනවට අපි කියනවා වර්ගමූලය හොයනවා කියලා. දැන් 25 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. අපි දන්නවා 25 ඉන්නේ 5 සරක් 5න්. එහෙනම් 25 හදන්න වර්ග කරේ 5. එහෙනම් 25 වෙනි වර්ග 25 කියන්නේ 5 වැඩි වර්ග සංඛ්‍යාව. අපි ඒකට කියනවා වර්ගමූලය හොයනවා කියලා. ඒක ඕගොල්ලන්ට වර්ගමූලය පාඩම කරනකම් හොයන ක්‍රමයක් ලියන්න බෑ. ඒක නිසා දැනට මතක තියාගන්න නිකන් හරි ඇහුවොත් 81 වන්නේ කී වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? නිකන් උත්තරේ ලියුවාම ඇති දැනට 9 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවයි කියලා. අපි අර පාඩම කරාට පස්සේ ලස්සනට මම කියලා දෙන්නම් වර්ගමූලය හොයන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ටික අපි කතා කරමු. හරි. මෙහෙම එකක් ආවොත් මේ වගේ ප්‍රශ්න ඉන්න පුළුවන්. මෙහෙම ලියනවා. පුතේ. සරඹ කණ්ඩායම ලියන්න එපා හොඳේ ලියන්න එපා. මම මේ දෙන විදිහ කියන්නේ සරඹ කණ්ඩායමක් සඳහා ළමුන් 36 දෙනෙකු පේලිහා තීරුවල සමචතුරස්‍ර හැඩයට සිටුවිය යුතු ඇත. සමචතුරස්‍රයක් ලැබෙනසේ සිටුවිය යුතු ඇත. එය තිත් සටහනකින් ඇඳ දක්වන්න. තිත් සටහන. ඒ කියන්නේ අපි අර බෝල වලින් ඇඳේ ඒ වගේ ඇඳ දක්වන්න. දැන් ඔයා මෙහෙම ඇඳලා හරියනවද 36ක් බෝල 36ක් බලන්න මේ. මෙහෙම ඇඳලා හරියනවද? මෙහෙම ඇඳලා හරියනවද පුතේ? නෑ. මේ මැද හිස්නේ. මැද හිස් වෙන්න බෑ. පේලිහා තීරුවල ලස්සනට තියෙන්න ඕනේ. එතකොට කොහොමද තියෙන්න ඕනේ? ඔයගොල්ලෝ දන්නෝ ළමයි 36ක් නේ ඉන්නේ. ඕ කීයක්ද අඳින්න ඕනේ? 1 2 3 4 5 6. 6 පේලි 6ක් අඳින්න ඕනේ මේ. ඉත් 6 පේලි 6ක්. හරි. 5යි 6යි. එතකොට සරම කණ්ඩායමට ළමයි ටික පේලිහා තීරු වල මෙන්න මේවා තමයි තියන්නේ ළමයි 36. කොහොම ඇඳලා පෙන්නන්න ඕන. හරි? නැත්නම් අර වගේ වටේ විතරක් ඇඳලා හරියන්නේ නැහැ හොඳේ. මම අඳින්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ ඇති. ඕගොල්ලන්ට ප්‍රශ්න කරනකොට අහුවේවි. හරි. දැන් ලියන්න මාතෘකාව ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පාඩමේ අන්තිම මාතෘකාව.
හරි. ඔන්න අහන්නකෝ. දැන් අයිතමයක් අරගෙන ඒ වගේ අයිතම වලින් සමචතුරස්‍ර හැඩය ලැබෙනසේ පිළියෙල කරාම සමචතුරස්‍ර සංඛ්‍යා රටාව එනවනම් කිසියම් අයිතමයක් අරගෙන එවැනි අයිතම මගින් ත්‍රිකෝණ හැඩය ලැබෙනසේ පිළියෙල කරාම එන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. හැබැයි මෙහෙම ත්‍රිකෝණ නෙවෙයි හොඳේ. මෙහෙම ත්‍රිකෝණ හැඩය නෙවෙයි. මෙහෙම නෙවෙයි. නැත්තත් පිරෙන්න ඕනේ. බලන්න පිරෙන විදිය. මෙන්න මෙහෙම. අයිතම එකක් පුළුවන් ත්‍රිකෝණයක් ඇතුළේ ඉඳ කරන්න. ත්‍රිකෝණ හැඩය තියෙනවනේ. එනවනේ. එහෙනම් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එකම තමයි. 1. හරි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වගේම තමයි පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. ඊළඟ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඊට පුතේ 3 3. පේලි දෙකක් එනවා දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ. පළවෙනි පේලියේ එක බෝලයයි. දෙවෙනි පේලියේ බෝල දෙකයි. ඔක්කොම 1යි 2යි ඔක්කොම බෝල කීයද පුතේ? 3යි. එහෙනම් දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 3යි. හිතලා කියන්න හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීය වෙන්නේ නැද්ද? 6 6. බලමු ඔන්න එක්කෙනෙක් කිව්වා පළවෙනි පේලියේ බෝල 1යි. දෙවෙනි පේලියේ බෝල 2යි. තුන්වෙනි එකේ බෝල 3යි. ත්‍රිකෝණ හැඩය ආවනේ. ඔන්න එතකොට පළවෙනි පේලියේ 1යි, දෙවෙනි පේලියේ 2යි, තුන්වෙනි එකේ 3යි. ඔක්කොම බෝල බලමු. 1යි 2යි 3යි එකතු කරා. ඔව් 6යි. 6යි. අපි පිරිමි ළමයි කියමු බලන්න හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. කොල්ලෝ නැද්ද? 10 10. බලමු. පළවෙනි පේලියේ එක බෝලයි. දෙවෙනි පේලියේ බෝල 2යි. තුන්වෙනි එකේ බෝල 3යි. හතරවෙනි එකනේ. හතරවෙනි පේලියකුත් උනේ. 1යි 2යි 3යි 4යි. එතකොට අපි බලමු ඔක්කොම බෝල. පළවෙනි එකේ 1යි, දෙවෙනි එකේ 2යි, මේකේ 3යි, මේකේ 4යි. ඔක්කොම බෝල 1යි 2යි 3යි 3යි 6යි. ආව් 10යි. හොඳයි. අපි ගෑන් ළමෙක් කියමු බලන්න පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 15 15යි. හයි ගෑන් ගොඩාක් කිව්වා 15යි. හොඳයි පුතේ. ඒ පස්වෙනි 6වෙනි එක 21 21 ඔල්ලෙක් කිව්වා. හොඳයි. දැන් ඔයාලට යන විදිය තේරෙනවා. පුතේ මම එකතු වෙනවා පස්වෙනි එක 15යි 6වෙනි එක 21යි. බලන්නකෝ. බලන්න ඔයගොල්ලන්ට දැන් පේනවනේ. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව බලන්න මම ඔන්න අදින්න නැතුව ලියමු. මේක කරන්න බලන්න. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද දන්නවද දෙන්නේ? පේලි පහක් එනවනේ. පළවෙනි එකේ බෝල 1යි, දෙවෙනි එකේ 2යි, තුන්වෙනි එකේ 3යි, හතරවෙනි එකේ 4යි, පස්වෙනි එකේ 5යි. මේ ටික එකතු කරා නම් හරිනේ. 1 2 3 4 5. 1යි 2යි 3යි, 3යි 3යි 6යි, 6යි 4යි 10යි, 10යි 5යි 15යි. හයවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනකොට 1 2 3 4 5 6 එකතු කරන 21යි. හත්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනකොට ආයි ඒකට 7ක් එකතු කරන 21යි 7යි 28යි. දැන් ඕගොල්ලන්ට තේරෙනවනේ රටාව යන විදිය. එහෙම අදින්න. හරි? ඕගොල්ලෝ ඉතින් මයික් නම් ඔන් කරන්න එපා හොඳේ මම ප්‍රශ්න අහුවොත් ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න. සර්ක ලියා ගන්න ඕනේද? පොඩ්ඩයි පුතේ මම කියන්නම් පුතේ. මෙහෙම. මම අදින්න ඕන දේ කියලා දෙන්න හදන්නේ. බලංගේ ඊටම කොටරෝල් පදේ කොටු මෙහෙමනේ යන්නේ. හරි? දැන් මම මේකත් 6ක් විතර අඳනවා ඉස්සරහට. හොඳේ 6ක් විතර අඳනවා. දැන් අපි හිතමු පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා ඔයගොල්ලෝ අඳින්නේ 5 අඳින්නේ. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා මේ විදිහට අඳිනවා. අඳිනකොට මෙන්න මෙහෙම අඳින්න ඕනේ. හොඳට මතක තියාගන්න. මේක කැත නොවෙන ලස්සනට අඳින විදියක් මම මේ කියලා දෙන්නේ. මුලින්ම පළවෙනි බෝලේ අඳින්න එපේ. ඒක අඳින්න මේ කොටුව මැද්දේ. ඊළඟ පේලිය බෝල දෙකක් අඳින්න එපේ. ඒක අඳින්න මේ කොටුව යට කොටුවේ අඳින්න බෑ. මේ යට කොටුවේ දෙපැත්තේ රූල් දෙක තියෙන යන්නේ රූල් දෙක මැදි වෙන විදියට. මේ රූල් දෙක මැදි වෙන්නේ. ආයි බෝල තුනක් එපේ. ඒ තුන අඳින්න හරියටම කොටුව මැද්දේ. ඊළඟ පේලිය බෝල හතරක් එපේ. ඒ හතර අඳින්න මේ වගේ රූල් කැපෙන්න නේ. ඊළඟ එකේ පහක් අඳින්න එපේ. ඒ පහ අඳින්න කොටුව මැද්දේ. දැන් 6 වෙනි එක අඳිනවනම් ඊළඟ එක අඳින්නේ රූල් කැපෙන්න. එතකොට ලස්සනට ත්‍රිකෝණ හැඩ එනවා. හරිනේ? ලියන්නකො මෙහෙම. මෙහෙම ලියන්න. කිසියම් අයිතමයක් ගෙන කිසියම් අයිතමයක් ගෙන
එවැනි එක සමාන අයිතම එවැනි එක සමාන අයිතම ත්‍රිකෝණ හැඩය ලැබෙනසේ ත්‍රිකෝණ හැඩය ලැබෙනසේ පිළියෙල කිරීමෙන් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ලැබේ. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ලැබේ. හරි. 1 2 3 4 5 6 6ක් ගොඩ නගන්න ඕනේ. 6ක් මේ වගේ ඇඳලා පෙන්නන්න ඕනේ. හරි මේ විදිහට ඇඳලා පෙන්නන්න. මේක චුට්ටි ලියන්නේ 1 2 එකතු කරලා 3යි. 1 2 3 තුනම 6 1 2 3 4 10යි. එහෙම ලියන්න ඕනේ. හොඳේ. 6ක් අදින්න මේ වගේ එක්මන් කරා. මේ මං කියපු විදිහට ලස්සනට අදින්න. හරි සර්. නෑ. හරි සර්. හරි සර්. එක්මන් කරන්න පුතේ අනිත් අය. හරි සර්. 6ක් වෙනකන් ඇඳලා තින්නේ ඔයගොල්ලෝ. 6ක් ඇඳලා තින්නේ. පස්වෙනි එක කීයද? 15යි. 6 වෙනි එක කීයද? 21යි. අහන්නකෝ. ඔන්න 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අඳින්නේ නැහැ. මෙන්න මෙහෙම හොයමු. 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම, 4 එකතු කිරීම, 5 එකතු කිරීම 6. සෝරි 7ක් තියෙනවා. 7 වෙනියනේ. 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා නම් මේ ටික. මේ පුළුවන් නේද?
ඔව් එතකොට ඔයගොල්ලෝ 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද 20 නෑ 6 වෙනි එකට 21 නේද 28යි 8 වෙනි එක කීයද ටිකක් විශාල සංඛ්‍යාවක් ආවොත් මං කියලා දෙනවා පුතේ පොඩ්ඩක් ඉන්න. එතනට තමයි මේ යන්න හදන්නේ. හොඳයි ප්‍රශ්නේ අහපු එක. ඉක්මනට පෙන්නන්න බලන්න මෙතන මේ දෙකත් හදලා පෙන්නන්න. හරි සර්. හරි සර්. 28 මෙතනට කියා පුතේ. 26 නේ? කොහොමද? 36. හරි. දැන් අහන්න. ඔන්න දැන් ඕගොල්ලෝ ඔන්න 8ක් හොයලා තියෙන්නේ. දැන් ඔන්න 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න આવොත් 1 2 3 4 5 1 12 වෙනකන් එකතු කරන්න ඕනේ. නේද? 25 වෙනි එක ඇහුවොත් එකේ ඉඳන් 25 වෙනකන් එකතු කරන්න ඕනේ. ෂෝක් නේ. 25ක් එකතු කරනකොට කෙටි ප්‍රශ්නයකට එහෙම ආවොත් විනාඩි 10ක් විතර යනවා. 10ක් මම යන්නේ නේද? 45 වෙනි එක ආවොත් එකේ ඉඳන් 45 වෙනකන් එකතු කරන්න ඕනේ. මේකටත් පුතේ පොදු පදයක් තියෙනවා. හැබැයි ඒක අර වගේ අර වගුවක් ඇඳලා හැදෙන විදිය ගොඩ නැගෙන විදිය ඔයගොල්ලන්ට හොයන්න නෑ. මෙන්න මේක පොදු පදය. අපි ඒක කෙලින්ම ලියාගමු. බලන්න. මෙන්න මේක n වාරයක් n ධන 1 බෙදීම 2. දැක්කම ටිකක් බයයි වගේ. බය වෙන්න එපා. හරි ලේසි. කොටු කරලා ලියන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා. මම හොයන්න කියලා දෙන්නම්. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා ලියා ගන්න මේක. යටින් ලියන්න ඉහත පොදු පදයේ භාවිතයෙන් ඕනෑම ත්‍රිකෝණ සංඛ්‍යාවක් ඉතා පහසුවෙන් සෙවිය හැක. හරි. අපි හොයලා බලමු අපි දන්න එකක්. දැන් ඕගොල්ලෝ හැදුවානේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 7 වෙනි 6 වෙනි හැදුවානේ. අන්නේ දන්න එකක් හොයලා බලමු. අපි 8 වෙනි එක හොයමු. දැන් ඕගොල්ලෝ දන්නවනේ 8 වෙනි එක. 8 නෙමෙයි අපි 5 වෙනි එක හොයමු චුට්ටි එකක් නේ. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. මොකද? ඒ පොදු පදේ මොකද්ද? ලියාගත්තේ නැද්ද? n වාරයක් n එකතු කිරීම 1 බෙදීම 2. මම මැද්දේ ලියලා තිබුණේ. හරි සර්. හරි. දැන් අපි බලමු. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා නම් n කියන්නේ 5ට. n සමානයි 5. හරි 6 වෙනි එක්කෙනා හොයනවා නම් n කියන්නේ 6ට 8 වෙනියා හොයනවා නම් n කියන්නේ 8ට 12 වෙනියා හොයනවා නම් n කියන්නේ 12ට එච්චරයි. දැන් අපි හොයන්නේ 5 වෙනියනේ. එහෙනම් n කියන්නේ 5ට. n සමානයි 5 ආදේශ කරන්න ඕනේ අර පොදු පදේ. දැන් ලියන්න පොදු පදය. ලියන්න බා. මම ලියන්නම්. මොකද පොදු පදය? n වාරයක් n ධන 1 බෙදීම 2. දැන් අගයන් ආදේශ කරන්න. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් n කියන්නේ 5ටනේ. එහෙනම් මෙතෙන්ට ලියන්න 5. n වෙනුවට 5 ලියන්න. n ධන 1 වරහන් ඇතුළේ ඉන්න n ධන 1. n ධන 1 කියන්නේ 5 ධන 1. ඊළඟ ගැව යටින් 2 ලිව්වා. ඒ කියන්නේ බෙදීම 2. දැන් සුළු කරගෙන යන්න. ප්‍රකාශනයක වරහන් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ වරහන් ඇතුළේ තියෙන එක සුළු කරන්න එපා. 5 ලිව්වා. 5යි 1යි එකතු කළා 6යි. මෙතන ලකුණ මැද්දේ ಗುಣ කිරීම යට ඉන්නේ 2. ලකුණක් නැහැ කියන්නේ මෙතන ගුණ කිරීමනේ ඉන්නේ. 5යි 1 එකතු කරාම 6යි. 5 රක් 6 කීයද? 30යි. 30 දෙකෙන් බෙදුවාම කීයද? 15යි. අපිට ඒක නේද උත්තරය ආවේ? අර ඔයගොල්ලෝ රූපයන් ගන්න පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවට 15 නේද ආවේ?
ඔව් සර්. එහෙනම් පුතේ අපි පොඩ්ඩක් බලමු 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව පොඩ්ඩක් මම හිතින් හදනවා. මේකනේ පොදු පදය. 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙනවා නම් n කියන්නේ 8ටනේ. n ගුණ කරන්න ඕනේ n ධන එකේ. n කියන්නේ 8 නම් n ධන එක කියන්නේ 8 ධන 1. 8 ධන 1 කියේ 9යි. 8 ගුණ කරන්න ඕනේ 9ත් එක්ක. 8 වරක් 9 72යි. එයාව බෙදන්න ඕනේ දෙකෙන්. 72 දෙකෙන් බෙදුවම 36යි. හරිනේ? ඔයාලට 36 නේ ආවේ. නේද? අපි 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයනවා නම් n කියන්නේ 4ට. 4 ගුණ කරන්න ඕනේ 4 ධන 1කින්. 4 ධන 1 කීයද 5යි. 4 1යි 5යිනේ. 4 වරක් 5 20යි. 20 දෙකෙන් බෙදුවම 10යි. හරිනේ? ඔයාලට 10 නේ ආවේ. පැහැදිලි නේද? අපි ටිකක් ලොකු එක්කෙනෙක් හොයන්නේ. මේක ලියා ගන්න හදපු විදිහ. මොකද ලියා ගන්න? හරි. හරි. අපි හොයමු පුතේ 25 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අපි හොයනවා 25 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 24 ගමු. 24 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ටික ලොකු එක්කෙනෙක්. දැන් අර ඉස්සෙල්ලා වගේ හදුවා නම් එකේ ඉඳන් 24 වෙනකන් එකතු කරන්න එපා. කිසි කරදරයක් නැහැ. 24 වෙනිය හොයනවා නම් n කියන්නේ 24. හරි? දැන් ලියනවා පොදු පදය. n වාරයක් n ධන 1 බෙදීම 2. මේ මහ ලොකු සූත්‍රයක් නෙවෙයිනේ. n කියන්නේ 24 නම් ඔක් කරන්න පුතේ. n ධන 1 කියන්නේ 25. 24 ගුණ කරනවා 25යි. ඊට පස්සේ බෙදනවා 2කින්. හරි ලේසි. n වෙනුවට ලියනවා 24. 24 වෙනියම හොයනවා. වරහන් ඇතුලේ n ධන 1නේ. n ධන 1 කියන්නේ 24 එකතු කිරීම 1. බෙදීම 2. අන්න 24 ලියුවා 24 එකතු කිරීම එක 25යි ලකුණ ගුණ කිරීම එතන ඉන්නේ බෙදීම මෙතනදී ලකුණ ගුණ කිරීම 24 වරා 25 ඔන්න ගෑවා 25 වරා 25 625 යිනේ එහෙනම් 24 වරා 25 600යි එතන ගුණ කරාම 600යි 600 බෙදන්න දෙකෙන් 600 දෙකෙන් බෙදුවාම කීයද 300යි එහෙනම් 24 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද 300යි එච්චරයි හරි. හරි පුතේ. Hi sir. අහන්නකෝ. දැන් එහෙනම් ඔන්න අද අන්තිමට ඉගෙන ගත්ත ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි සමචතුරස්‍ර සංඛ්‍යා මේකත් අහන්නකෝ. ඔන්න එකපාරක් විභාගයට මෙන්න මේ ප්‍රශ්නයක් එනවා. ත්‍රිකෝණ සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා මුකුත් දීලා නැහැ. මෙන්න මෙහෙම එනවා. එකේ සිට එකේ සිට 35ක් පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. එකේ සිට 35ක් පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. ඉතින් ළමයි එකතු කරනවා. 1 2 එකතු කරා 3යි. ආයි 3 එකතු කරා 6යි. 6 4යි 10යි. 10 5යි 15යි. 15යි 21යි. එච්චර දඟලන්න ඕනේ නැහැ. එකේ සිට 35ක් පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න කිව්වහම 35 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එවුවාම හරිනේ. පැහැදිලි නේද? එකේ සිට 35ක් පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න කිව්වහම 35 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ ඒකටම නේද? මොකක්ද කරන්නේ? n වෙනුවට ගන්නවා 35. n වාරයක් n ධන 1 බෙදීම 2 කියන්නේ 35 ගුණ කිරීම 35 ධන 1 කියන්නේ 36 බෙදීම 2. 35 36 ගුණ කරලා දෙකෙන් බෙදුවා නම් නිකන් උත්තර එනවා. ඉතින් සමහර ළමයි විනාඩි 5ක් 10ක් අරන් අරක එකතු කර කර කප වරද්ද ඔන්න හදනවා. හරි? ඔයගොල්ලෝ මතක තියාගන්න. අර පොදු පදයට දාලා හොයන්න පුළුවන්. හරි? ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට. ටියුට් එක සම්පූර්ණයෙන් කරන්න ඕනේ. අපේ පාඩම ඉවරයි පුතේ. සංඛ්‍යා රටා පාඩම ඉවරයි. හරි? ටියුට් එකේ තියෙන අලුත් ප්‍රශ්න, කල්පනා කරන්න ඕන ප්‍රශ්න තියෙනවා. ඒව හැමෝම විසඳන්න ඕනේ.
ඒත් එක්කම මතක තියාගන්න අපි ලබන සතියේ පරිමිතිය පාඩම් පටන් ගන්නවා. පරිමිතිය ඔයගොල්ලෝ නිබන්ධන අරගෙන තියෙන්න ඕනේ මේ වෙනකොට ඔක්කොම. එතකොට ඔය ටියුට් එක සම්පූර්ණ කරන්න පුතේ. ලබන සතියේ නම් අපි පරිමිතිය පාඩමත් එක්ක තමයි මුණ ගැහෙන්නේ ආයේ. සංඛ්‍යා රටා සම්බන්ධව ගැටලු තියෙනවා ඔක්කොම ඔයගොල්ලෝ ලබන දැන් ප්‍රශ්න හදා ඔයගොල්ලෝ ටියුට් එක කරනකොට ගැටලු ඔයගොල්ලන්ට එනවනේ. ඒවා ඔක්කොම මතක තියාගෙන ඉන්න ලබන සතියේ මාත් එක්ක කතා කරන්න. එහෙනම් පුතේ අදට අපේ පාඩම ඉවරයි. ඔන්න අපි පළවෙනි පාඩම ඉවර කරා මේ සති දෙක ඇතුළත. ඊළඟ සති දෙකේ අපි පරිමිතිය පාඩමට තමයි යන්නේ. සම්බන්ධ සියලුම දරුවන්ට එනම් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සියලුම දෙනාට. ආයිබෝ